समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති විතදෝසං වා චිත්තං විතදෝසං චිත්තන්ති පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති විතමෝහං වා චිත්තං විතමෝහං චිත්තන්ති පජානාති සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති
අඤ්ඤත් බහිද්ධා වාචිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති අත්ති චිත්තං දිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හොඳයි සද්ධාවන්ත පින්නතුනි අද අපි ධර්ම දේශනාවට මාතෘකා කරන්නට යෙදුනේ චිත්තානුපස්සනාව. ඒ චිත්තානුපස්සනාවේ විස්තරාත්මකව දේශනා කරපු සතිපට්ඨාන දේශනාව තමයි අපි මාතෘකා වශයෙන් දේශනා කළේ. මෙහි මූලිකම චිත්තානුපස්සනාවේ කෙටියෙන් දේශනා කරපු දේශනාව තමයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේක තමයි චිත්තානුපස්සනාවේ මූලික හරය. කායානුපස්සනාවෙත් ඒ විදිහටම හරය කෙටියෙන් බුදුහාඳුරෝ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව වඩන්නේ කොහොමද කියන එක කියනකොට ඒක විස්තරාත්මකව දේශනා කරනවා. කතංච භික්ඛවේ භික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කොහොමද දැන් අර ඉස්සෙල්ලා කෙටියෙන් කියලා ඊළඟට කායානුපස්සන සම්පූර්ණයෙන් කියලා ඊළඟට තමයි චිත්තානුපස්සන වේදනානුපස්සනාවත් කියලා ඊගාවට චිත්තානුපස්සනාව විස්තර වශයෙන් කියන්නේ. ඒකට චිත්තානුපස්සනාව විස්තර වශයෙන් කියන මාතෘකාව තමයි අද මම ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් ගත්තේ. එහි සඳහන් වෙන්නේ පළමුවෙන්ම කතංච භික්ඛවේ භික්ඛු. කතංච කියන්නේ කෙසේද කියන එක. භික්ඛවේ කියන්නේ මහණෙනි. දැන් අපි පින්වතුනි කියලා ධර්ම දේශනාවක් කරනකොට ආමන්ත්‍රණය කරනනේ පින්වතුනි කියලා. පින්වතුනි කියලා අපි කියනනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ භික්ෂූන් වහන්සේලා හිටපු නිසා බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරා. ඒක තමයි භික්ඛවේ කියන එකේ තේරුම. භික්ඛු භික්ඛු කියලා කියන්නේ සංසාරයේ බය දැකපු තැනැත්තා විසින්. මහණෙනි සංසාරයේ බය දැකපු තැනැත්තා විසින් චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ කියලා අන්තිමේට කියනවා. මේ ඉද භික්ඛවේ කියන එක තමයි මේ වාක්‍ය මුලටම ගන්න ඕනේ. ඉද භික්ඛවේ කියලා කියන්නේ ඉද කියන්නේ මේ ශාසනයේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ ඉද භික්ඛවේ භික්ඛු. එතකොට මේ ශාසනයේ සසර බය දැනගත්තා වූ භික්ෂුව කියන එකයි. ඉද භික්ඛවේ භික්ඛු. ඒ දැන් පාලි වාක්‍ය අන්තිමේට තියෙන ඉද භික්ඛවේ කියන එක. භික්ඛු ඉද භික්ඛවේ කියලා. අවසාන කරාට මේක අර්ථ පැහැදිලි කරගන්නකොට අපි පැහැදිලි කරගන්න ඕන ඉද කියන එක ඉස්සෙල්ලා ගන්න ඕන. ඉද භික්ඛවේ භික්ඛු. ඒක එහෙම තමයි ඒක සම්බන්ධ කරලා අර්ථ තේරුම් ගන්න ඕන. ඉද කියන්නේ මේ ශාසනය. භික්ඛවේ කියන්නේ
ද භික්කවේ භික්ඛු මහණෙනි මේ ශාසනයේ භික්ෂුව එහෙම නැත්නම් සසර බය දක්නා වූ තැනැත්තා ඉද භික්කවේ භික්ඛු කතංච කෙසේද චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතෙහි සිත අනුව අනුපස්සනා කරන්නේ කතංච කෙසේද එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විදිහට අහලා ඊට පස්සේ උත්තරයක් විදිහට දේශනා කරනවා ඉද භික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති රාගී සිතක් උපන්නේ නම් රාගී සිතක් උපන්නේ යයි දැනගනි එතකොට මේ දැනගැනීමේ ක්‍රමය එකපාරට රාගී සිත් අපිට අඳුර ගන්න බෑ සාමාන්‍ය ජීවිතේ අපි එහෙම අඳුරගන්නේ නැහැ. මේ චිත්ත භාවනාව කරන කෙනෙකුට තමයි මේක අඳුරගෙන දැනගන්නට මේක රාග හිතක් කියන එක දැනගන්නට පුළුවන් වෙන්නේ. අපි සාමාන්‍ය ජීවිතේ කරන රාග හිතක් ආවනම් ඒ රාග හිතත් එක්ක ක්‍රියාත්මක වෙන එක. ඒක අඳුනගන්නේ නැහැ රාග හිතක් කියලා. එතකොට භාවනා යෝගියා විශේෂයෙන්ම ආනාපාන සතිය වඩන කෙනා එතකොට මෙතන ගණන් ගන්න තියෙන්නේ ආනාපාන සතිය වඩන කෙනා ආනාපාන සති සමාධියේදී තමයි මේ හිත ඇති වෙන එක දකින්නේ. එහෙනම් දැන් මෙතන ආනාපාන සතිය ගැන කතා නොකරත් දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම ආනාපාන සතිය ගැන කතා කරලා තියෙනවා. එතකොට ආනාපාන සතිය වඩන යෝගියාට තමයි මේ චිත්තානුපස්සනාවත් අනුපස්සනා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියනකොට එහෙම දැනගන්නට පුළුවන් වෙන්නේ හුස්මට හිත යොමු කරලා ඒ යන්නේන හුස්ම අනුව බලන කෙනාට අන්න පේනවා රාගී හිතක් තමන්ගේ හිතේ ඇති වුණා කියලා. එතකොට සමාහිත හිත තැම්පත් මනසක් තුල ඉන්න කෙනාට තමයි මේක වැටහෙන්නේ. වික්ෂිප්ත මනසකින් ඉන්න කෙනාට ඒක වැටහා ගන්න අමාරුයි. ඒකත් එක්ක ක්‍රියා කරනවා ඇරෙන්න වටහා ගන්න අමාරුයි. දැන් ආනාපාන සති භාවනාව කරන යෝගාවචරයාට ඒ ආනාපාන සතිය තුලදී ඇති වෙන සිතුවිලි දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මුල් අවස්ථාවල මෙහෙම සිතුවිලි එනකොට ඇත්තටම ඒ සිත නිසාම අපේ හිත නොසන්සුන් වෙනවා. රාගී හිතක් ආවනම් අපේ හිත නොසන්සුන් වෙනවා. එතකොට රාගී හිතක් ආව කියලා නොසන්සුන් වෙනවා. නමුත් මේක එනවා යන බව නිතර අත්දකින්න පටන් ගත්තට පස්සේ ඒ රාගී හිත ආව කියලා බය වෙන්නේ නැහැ. නොසන්සුන් වෙන්නේ නැහැ. ඒක දකින්න රාගී හිතක් කියලා දකින්න. ඒක තව කෙනෙකුගේ වරදක් කියලා දකින්නෙත් නැහැ. තව කෙනෙක් කෙරෙහිනේ ඇති වෙන්නේ. එතකොට එහෙම තව කෙනෙක් කෙරෙහි ඇති වුණත් ඒක දැන් සමහර ඒ කෙනාගේ යම් ඉරියව්වක් නිසා ඇති වෙන්න පුළුවන් හිතේ. එයාගේ දැකීමක් නිසා ඇති වෙන්න පුළුවන්. ඒ දැකපු දෙයක් වර්තමානයේ හිතට ඇවිල්ලා හිතවිල්ලක් විදිහට දකින්නත් පුළුවන්. එතකොට අර බාහිර කෙනෙක් මේකට ප්‍රශ්නයක් කරගන්න නැතුව තමන්ගේ හිත ඇති වෙනකොට ඒ හිත ඇති වෙනවා කියලා දැනගන්නවා. සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඒ රාගී හිත ඇති වුණාම රාගී හිතක් ඇති වුණා කියලා දැනගන්නවා. ඒ වගේම ඒ ආනාපාන සතිය ආදී සමාහිත හිතක් ඇති කරගෙන ඉන්න යෝගාවචරයට සදෝසං චිත්තං චිත්තන්ති පජානාති. ඒ වගේම
ද්වේෂ සහගත එහෙම නැත්නම් පටික සහගත ගැටීම් සහගත සිතක් උපදිනකොට ගැටීම් සහගත සිතක් උපදුනා කියලා දැනගන්න. දැන් සාමාන්‍ය භාවනා කරන යෝගීන්ට මේ වගේ සිතුවිලි ආපු ගමන් ඒගොල්ලෝ බය වෙනවා. එහෙම නැත්නම් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. නමුත් මේ භාවනාව කියන්නේ දැන ගැනීම, දැක ගැනීම කියන අවබෝධය එන්න මේවට බය නැතුව මුහුණ දීලා මේක දකින කෙනෙක් බවට පත් වෙනවා. නැත්තම් අපිට මේක දැක ගන්න බෑ අපේ හිතේ නොසන්සුන්කම ඇති කරගත්තොත්. එතකොට ගැටෙන සිතුවිල්ලක් ආවහම ගැටෙන සිතුවිල්ලක් ඇති වුණා කියලා දැනගන්නවා. ගැටෙනවා කියලා. දැන් හුඟ දෙනෙක් මේ අපේ හිතේ මේ ගැටෙන බව පිළිගන්න කැමති නැහැ. රාගය ඇති වෙන බව පිළිගන්න කැමති නැහැ. අපේ බෞද්ධයන්ට වෙලා තියෙන ඒකයි. දැන් අද අපි මේ භාවනා යෝගී ස්වාමීන් වහන්සේ එක්ක කතා කරා. අපි චිත්තානුපස්සනාව ගැන කතා කරා. ඉතින් උන්වහන්සේ කියන මේ විදේශික කට්ටිය ගොඩාක් ඒගොල්ලෝ පුදුමාකාරයට අත්දැකීම් ලබනවා කියනවා මේ චිත්තානුපස්සනාවේ. මොකද ඒගොල්ලෝ විවෘත නිසා. අපේ මිනිස්සු විවෘත නැහැ. ඒගොල්ලන් රාගසිතක් ඇතුණා කියලා කෙලින් කියනවලු. කතා කරනවා. එතකොට ඒගොල්ලෝ විවෘතයි. එතකොට ඒ නිසා ඒ විවෘතභාවය නිසා ඒවට උපදෙසුත් ලැබෙනවා. ඒ පිළිබඳ අවබෝධයකුත් ලබනවා. අපේ බෞද්ධයෝ එහෙම කැමති නෑ අපිට එහෙම රාගහිත ඇති වෙන්නේ නෑ වගේ කියලා තමයි හිතාන්නේ. ඒ කියන්නේ ඒක එහෙම ඇති වෙනවනොත් හොඳ නෑ. ඒ වුණාට තියෙන්නේ ඇතුලේ රාගෙම තමයි. ඒවා පෙන්වන්න කැමති නෑ අනිත් අයට. ඒ කියන්නේ පෙන්වන්න නැතුව හැමෝටම පෙන්වන්න ඕනේ තමයි. පෙන්වන්න එක සුදුසු නෑ තමයි. නමුත් මේවා මේ හිත පිළිබඳව කතා කරන්නේ නැතුව හිත පිළිබඳ අවබෝධය ගන්න බෑ. අත්දැකීම් ලබන්න බෑ. ඉතින් මේවා එහෙම කියන්න ඒවා කතා කරන්න කැමති නෑ. එතකොට මේ කතා කරොත් එහෙම අර ඒකට අහු වෙලා තමයි ආයෙ කතා කරන්නේ. එහෙම අහු වුණොත් ඒකත් හරියන්නේ නෑ. ඒ කියන්නේ ඒකෙන් ගැලවිලා තමන් ඒ ගැන කතා කරනවා. නැත්තම් රාගය ඇති කරගෙන රාගීතින් කතා කරන්න නම් සමහරු පෙළඹෙන්න පුළුවන්. එහෙමත් නෙමෙයි. ඒ රාගීත දකගෙන මේක අවබෝධයෙන් මේකට පිළියමක් වශයෙන් කතා කරන්න ඕන. මෙන්න මේ විදිහට දේශහිතත් එහෙමයි. Tamanට දේශය ඇති වෙනවා කියලා පිළිගන්න කැමති නැහැ. මට එහෙම දේශේ නැහැ කියලා මතය තමයි තියෙන්නේ ඇතුලේ. ඒව කියන්න කැමති නැහැ. ඒ කියන්නේ හොඳ දේවල් භාවනාවේදී ආලෝකේ පේනවා නම් නලියන ගති හොඳට දැනෙනවා නම් මේව තමයි කියන්න කැමති වෙන්නේ. අර වගේ දේවල් කියන්න කැමති වෙන්නේ මෙහෙම ඇති වෙන මෙහෙම කියලා. ඉතින් ඒවා කමක් නැහැ එහෙම නොකියව කාලයක් හරි මේක තමන් හුරු වීමෙන් මේක දකින්න තැනට පත් කරගන්න. මේවා තියෙනවා කියන එක. නිවන් දකින්නකම් මේක තියෙනවා. මාර්ගඵල අවබෝධ වෙනකම් තියෙනවා. එතකොට මේක ඒ දකින්න බව නැත්තම් කවදාවත් භාවනාවෙන් දියුණු වෙන්න බෑ. තමන් හිතේ මේවා තියෙන බව පිළිගන්නේ නැතුව කවදාවත් භාවනාවෙන් දියුණුවක් වෙන්න බෑ. ඒ නිසා සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තන්ති පජානාති. මේ ගැටෙන බව තමන්ගේ මනසේ තියෙනවා කියලා පිළිගන්න ඕන. ඒක දකින්න ඕන. එතකොට තමයි ඒක නැති කරගන්න පුළුවන් වෙන්නේ. ඊගාවට සමෝහං වාචිත්තං සමෝහං චිත්තන්ති පජානාති. සමෝහං කියන්නේ මෝහ සහගත, මුලා සහගත. මෝහය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මූලිකාර්ථයේ මෝහය කියන එකේ චතුරාර්ය සත්‍ය නොදැනීම. එතකොට අපි මේ චතුරාර්ය සත්‍ය නොදැනීම හැම මොහොතකම අපි තියෙනවා. අපි දැකලා නැහැ. එතකොට දැන් මෝහය කියන එක මුලා භවෙන් අපේ හිත ඒ කියන්නේ සිහිය මුලාව, සිහි මුලාව තියෙනවා නම් සිහිය නැති බව ඒ මුලාව තියෙන බව අපි දකින්න ඕන. මගේ සිහිය නැහැ කියලා දකින්න ඕන. සතිය මංගාව දැන් අඩු වෙලා
සතිය මගේ නෑ. සතිය නෑ කියලා දකින්නත් සතිය වඩන්න ඕන. නැත්තම් පේන්නේ නෑ සතිය නෑ කියලා. සතිය නෑ කියලා පේන්නේ නෑ. සතිය වඩන්නේ නැතුව සතිය නෑ කියලා පේන්නේ නෑ. එතකොට සතිය කියන එකත් සම්පජාන කියන අමෝහයත් එකට සම්බන්ධ වෙලා තියෙන දෙයක්. එතකොට ඒකට තමයි සති සම්පජඤ්ඤය කියලා කියනවා. සිංහලෙන් කියනකොට කියනවා සිහි නුවණ කියලා. සිහි නුවණ. එතකොට මේ සිහියයි නුවණයි කියන දෙක එකට සම්බන්ධ වෙලා තියෙන දෙයක්. ඒ නිසා තමයි ඒක එකට කතා කරන්නේ. සති සම්පජඤ්ඤය. සිහි නුවණ. එතකොට ඒ නුවණ හතර ආකාරයකට පැහැදිලි කරලා තියෙනවා. අපි ඒක කියලා තියෙන නමුත් මෙතනදී මේ සමෝහං චිත්තං කියන එක පැහැදිලි කරගන්න මේක අපි නැවසරක් පැහැදිලි කරගන්න එක වටිනවා. එතකොට පළවෙනි එක තමයි ඒ කියන්නේ සම්පජාන කියන එකේ පළවෙනි එක තමයි සාත්තක සම්පජානය කියන එක. සාත්තක සම්පජානය කියලා කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී හොඳ නරක කියලා දෙයක් දකින්නවනේ. දන්නවනේ. හොඳයි නරකයි කියලා. මේ හොඳ සාමාන්‍ය ජීවිතයේදී අපි හොඳ දේවල් හොඳයි කියලා දකින නුවණට තමයි සාත්තක සම්පජානය කියලා කියන්නේ. එතකොට අපි හිතමු දැන් අපිට බණක් අහන්න ඕනේ. එහෙම නැත්නම් භාවනා කරන්න ඕන. මේකට වඩා හොඳ දෙයක් අපි වඩා හොඳ දෙයක් කියන්නේ දැන් අපි ඒක අවස්ථානුකූලව තමයි ගන්න ඕන. ඒක තමයි ඊගාව සම්පජාන හතරෙන් කියන්නේ. හොඳ දේ වුණත් සමහර වෙලාවට හොඳ තියෙනවා. සමහර වෙලාවට නරක වෙනවා. එතකොට තමයි ඊළඟ නුවණ ටික පිළිබඳ පැහැදිලි වෙන්නේ. හොඳ දේ වුණත් සමහර වෙලාවට හොඳ නැති වෙනවා. එතකොට ඒක තමයි සප්පාය අසප්පාය කියලා තව නුවණක් තියෙනවා. මේ නුවණ හතරම එකට කටයුතු කරන්නේ. ඒක කියන්නේ ක්‍රියා කරන්නේ නුවණ විදිහටම තමයි. නමුත් ආකාර හතරකට ක්‍රියා කරනවා. හොඳ නරක දන්නා නුවණට සාත්තක කියලා කියනවා. නමුත් හොඳ දේ වුණත් සමහර වෙලාවට හොඳ නැත්තම් ඒකට කියනවා ඒක සප්පාය නෑ කියලා. දැන් අපි හිතමුකෝ අධ්‍යාපනය ලබන දරුවෙක් කියලා. අධ්‍යාපන ලබන දරුවෙකුට එයාට භාවනා කරන්නත් කාලයක් තියෙනවා, පාඩම් කරන්නත් කාලයක් තියෙනවා. පාඩම් කරන කාලේ භාවනා කරන්න ගියොත් එහෙම අර අධ්‍යාපනික කඩකප්පල් වෙලා තමන්ගේ ජීවිතේට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා භාවනා කරන එක හොඳයි. හැබැයි ඒකට වෙලාවක් දාගෙන කාලයක් කරගෙන ඒ අධ්‍යාපන ලබන අවස්ථාවේදී අධ්‍යාපනයේ වගේම අර භාවනාවත් ඒ භාවනා කරන කාලේ කරගන්න ඕන. ඒ පැත්තෙන්. ඒකට භාවනා පැත්තෙන් ගත්තත් ඒක භාවනා පැත්තෙන් කතා කරොත් එහෙම සප්පායක දැන් අපේ හිතේ ඇලීම අධික නම් ඇලීම සහගත බව රාගී සහ සිතුවිලි වැඩියෙන් එනවා නම් අපි ඒ වෙලාවට මෛත්‍රී භාවනාව කළා හරියන්නේ. ඒ වගේ වෙලාවට අපි කරන අසුභ භාවනාව. ඒක තමයි සප්පාය. ඒක තමයි සප්පාය දන්නා වූ නුවණ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි මේ විදිහේ සාත්තක සප්පාය ඊගාට ගෝචර කියලා කියනවා. ගෝචර කියලා කියන්නේ අපි නිර්වාණය ගෝචර කරගන්න නම් කොතනද ඉන්න ඕන? කොයි වගේ භූමියක්ද අපිට තියෙන්න ඕන? ඒ ගෝචරය තමයි සතර සතිපට්ඨාන නැමැති ගෝචරයේ නැමැති භූමිය හැම වෙලේම ඉන්න ඕන. ඒ භූමිය නැතුව කාම සේවනය කරමින් අපි කියන්නේ
කාමයට අධික වශයෙන් තමාගේ කාලය වැය කරමින් කටයුතු කරනවා නම් ඒක අර පියා සතු ගොදුරු බිම. එහෙම නැත්නම් ගෝචරයේ නෙවෙයි අපි ඉන්නේ. එයාට කවදාවත් නිවන ගෝචර වෙන්නේ නැහැ. ගොදුරු කරගන්න බෑ. ඒතර සතර සතිපට්ඨාන නැමැති ගෝචරේ ඉන්න කෙනාගේ තමයි ගෝචරයේ ඉන්න පුද්ගලයාට තමයි නිවන ගෝචර වෙන්නේ. එතකොට සාත්තක සප්පාය ගෝචර. ගෝචර කියන එකක් තියෙනවා කොටස් දෙකකට. උපනිබන්ධ ගෝචරය, නිස්සේ ගෝචරය කියලා. උපනිබන්ධ ගෝචරය කියලා කියන්නේ නිරන්තරයෙන්ම වාසය කිරීමේ කර්මස්ථානයේ වාසය කිරීමේ අවස්ථාව තමයි උපනිබන්ධය කියලා කියන්නේ. ඒ කියන්නේ දවස පුරාම, එතනින් අදහස් කරන්නේ දවස පුරාම කර්මස්ථානයේ ඉඳීම. ඒ ගැඹුරු ලෙස භාවනා කරනකොට දවස පුරාම කර්මස්ථානයේ තුල ඉඳීම තමයි උපනිබන්ධය කියලා කියන්නේ. නිස්සේ කියන්නේ කවුද ඇසුරු කරගනින්න ඕන අපි. මේ නිර්වාණ ගමනට උදව් කරන ඒ නිර්වාණ ගමනේ පිළිබඳ බාධාවල් නැති කරගන්නට කතා කරන ඒ ධර්ම කතාව කියලා දෙන ඒ කවුරු වගේ පිරිස්ද අපි ඇසුරු කරන්න ඕන. ඒ වගේ ඒගොල්ලන්ගේ නිස්සරේ ආශ්‍රය අපි ගාව තියා ගන්න ඕන. ඒ නුවණ තියෙන්න ඕන. ඒක තමයි නිස්සේ ගෝචරය කියලා කියන්නේ. එතකොට ඊගාවට අසම්මෝහ සම්පජානීය කියලා කියන්නේ විපස්සනාව තුළම හැම වෙලේම කටයුතු කිරීම. මුලාවටපත් වෙන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක ගැනීම, දැන ගැනීම. ඒකට කියනවා අසම්මෝහ සම්පජානීය කියලා. මෙන්න මේ ආකාරයේ පවත්වන නුවණ නැතිව අනුවන සිතුවිල්ලක් අපිට පහළ වෙනවා නම් අන්න ඒ මෝහ සහගත සිත. මෝහ සහගත සිතක් කියලා දැනගන්නවා. ඒක ලේසි නෑ. රාගයේ දේශේ නම් දකින්න ලේසි, මෝහය දකින්න අමාරුයි. අපේ මුලාව අපිට දකින්න අමාරුයි. කාලයක් මේ ඉස්සෙල්ලා අපිට ප්‍රකට වෙන ධර්මතා ප්‍රකට කරගන්න. රාග දේශය දකින්න පුළුවන්, මෝහය කියන එක අපිට දකින්න අමාරුයි. ඒ නිසා සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ මෝහය ගැනට වඩා ප්‍රකටව බලන්න කියන්නේ ඇලීම ගැටීම කියන එක. ඇලීම ගැටීම. ඒක තමයි බලන්න කියන්නේ. ඇලීම ගැටීම බලනවා නම් එතන තියෙන ඇලෙනවා නම් එතනත් මෝහය තියෙනවා. ගැටෙනවා නම් එතනත් මෝහය තියෙනවා. හැබැයි මේක චිත්තානුපස්සනා ක්‍රමයේදී තා සියුම් විදිහට මේක දැක ගන්න ඕන නිසා විස්තර වශයෙන් මෙතන මෝහයක් දාලා තියෙනවා. නැත්තම් කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. අවිජ්ජා කියන්නේ ඇලීම, දෝමනස්සං කියන්නේ ගැටීම. හෙටියෙන් කියන කතාවේදී බුදුහාඳුරෝ මෝහය ගැන කියන්නේ නැහැ. ඇලීම ගැටීම ගැන කියනවා. හැබැයි ඇලීම ගැටීම හරියට දැනගත්තොත් මෝහයක් දකින්න. එතන මුලාව තියෙනවනේ. නමුත් විස්තරාත්මකව දේශනාවේදී බුදුහාඳුරෝ මේ දෙකක් කියලා මෝහය ගැනත් කියනවා මෙතන. සමෝහං චිත්තං කියලා. සමෝහං චිත්තං කියලා කියනවා. එතකොට අර විදිහට අනුවණින් එහෙම නැත්නම් අසතියෙන් මුලා වූ සිහියෙන් මුට්ටස්සති කියලා කියනවා ඒකට. මුට්ටස්සති කියලා කියන්නේ. ඒ මුට්ටස්සතියෙන් සිහි කරනවා නම්, කල්පනා කරනවා නම් අන්න එතන උපදිනවා මෝහය. දැන් අපිට භාවනා කරනකොට එහෙම සිතුවිලි එනවා. දැන් අපි හොඳට භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට දැන් භාවනා උපදෙස් දෙන කෙනෙකුට මෙහෙම හිතක් එනවා. කොහොමද? දැන් භාවනා කරගෙන යනකොට භාවනා හොඳට හිත සමාධිය වෙනවා, තැම්පත් වෙනවා. ඊට පස්සේ හිතෙනවා මේ ගොල්ලන්ට මෙහෙම හිත පහළ වෙනවා, මේ මෙහෙම කියලා දෙන්න ඕන කියලා හිතනවා. කොහොමද කියලා දෙන්න ඕන කියලා ඊට පස්සේ අර කියලා දෙන එක ගැන කතාව යනවා දිගටම.
භාවන කියන්නේ එතනදීම අර භාවනා කියලා දෙන එක්කෙනා භාවනා කරන්නේ නැතුව කියලා දෙන එක ගැන ඒ වෙලාවේ හිතන්න පටන් ගන්නවා. හරිද? දැන් භාවනා කියලා දෙන එකත් හොඳ දෙයක්. හැබැයි භාවනා කරන වෙලාවේ කියලා දෙන එක ගැන හිතුවොත් මොකද වෙන්නේ? එතන මෝහයක්, මුලාවක් තියෙන්නේ. අසතියක් එතන. ඒක කියලා දෙන එකක් කියලා දෙන වෙලාවක් නෙවෙයි. ඒ වෙලාවේ තමන් භාවනා කරන්න ඕන වෙලාව. එතකොට පේනව නේද මෝහය කියන එක ඒ කියන්නේ එතන සම්පජාන කතාවේදී ගත්තොත් සප්පාය කියන එක කොච්චර ඒ කියන්නේ කුසලයේ වුණත් එතන කුසල් තමයි. හැබැයි එතන මුලාවක් තියෙනවා. එනේ එළඹ සිටි බව නැති බව. ඒ කියන්නේ මේ මොහොතේ එළඹ සිටි අරමුණේ එළඹ සිටි බව තමා අමෝහය කියන්නේ. එළඹ සිටි නැත්නම් එතනත් මුලාවක් තියෙනවා. ඒක නිසා සමෝහම් කියනකොට ඒ කල යුතු දේ කර යුතු අවස්ථාවේ කල යුතු දේ නොසිටීමත් මුලා බවක්. ඒක කුසලයක් වෙන්න පුළුවන්. හැබැයි මුලාවක් එතන තියෙනවා. ඒ විදිහට මෝහය කියන එක මෝහං චිත්තං කියන එක තෝරගන්න ඕනේ. සමෝහං චිත්තං. ඊගාවට සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තංති පජානාති. මෙතන සංකිත්තං කියලා කියන්නේ තීන මිද්ද ආදී හැකුළුණු සිත්. තීන මිද්දේ වශයෙන් අපේ හිත සමහර අවස්ථාවල හිත හැකිලෙනවා. ඒ කියන්නේ අරමුණු ප්‍රකට වෙන්නේ නැතුව අරමුණු කරන්න අරමුණු වශයෙන් ප්‍රකට වෙන්නේ නැතුව හැකුළුණු බවක් ඇති වෙනවා හිතේ. අන්න ඒකට තමයි කියන්නේ සංකිත්තං කියලා. සංකිත්තං චිත්තං තිපජානාති. වික්කිත්තං චිත්තං තිපජානාති. එතකොට තමන් ඒ කියන්නේ ඒ වෙලාවට මත් වීමක් වගේ. සමහරට මත් වෙන ගතිය වෙන්න පුළුවන්, අරමුණු ප්‍රකට නැති බව වශයෙන් වෙන්න පුළුවන්. අපිට හිතේ ඇති වෙනවා. අන්නේ හැකුළුණු බව අවස්ථාවේදී මේ හැකුළුණු සිතක් කියලා දැනගන්න ඕනේ. එතකොට අන්නේ අවස්ථාවේදී අපිට මේ හැකුළුණු සිත අඳුරගෙන අපිට ඒ අවස්ථාවේදී හැකුළුණු බව අඳුර ගැනීමෙනුත් හැකුළුණු බව නැති වෙන්න පුළුවන්. අඳුරා ගැනීම. නැවත තමන්ගේ పూర్ව කර්මස්ථානයට යෑමෙන් ඒක නැති කර ගන්න පුළුවන්. එහෙම ගිහිල්ලා නැති වෙන්නේ නැත්තම් ඒක දැන ගැනීම මාත්‍රේ නැති වෙන්නේ නැත්තම් දැන් භාවනාවේ ඉදිරියට හොඳින් කියන්නේ භාවනාවේ බොහෝ කාලයක් කරන්න පටන් ගත්ත කෙනෙකුට දැක ගැනීමෙන්ම දුර වෙනවා. හැබැයි මුල් අවස්ථාවේ දැක ගැනීමෙන් දුර වෙන්නේ නැහැ. ප්‍රතිපක්ෂ ධර්ම වඩන්න ඕනේ ඒ අවස්ථාවේදී. එතකොට ඇකුළුණු හිතක් තියෙනවා නම් ආලෝක සංඥාදී ප්‍රතිපක්ෂ ධර්ම වඩන්න ඕනේ හිතේ. එහෙම දැනගෙන ප්‍රතිපක්ෂ ධර්ම වඩන්න ඕනේ. පළවෙනි දැනගෙන මූල කර්මස්ථානයට ගිහිල්ලා ඒක සංසිඳෙනවා නම් එහෙම ප්‍රතිපක්ෂ ධර්ම වඩන්න අවශ්‍ය නැහැ. හැබැයි එහෙම මුල් යෝගාවචරයට මේක දැනුණට ඒක දැක්කා කියලා ඒක නැති වෙන්නේ නැවත එනවා නැවතත් එනවා. ඒ වගේ අවස්ථාවල ප්‍රතිපක්ෂ ධර්ම වඩන්නත් ඕන. ප්‍රතිපක්ෂ ධර්ම වඩන්න ඕන. එතකොට ඒ වෙලාවට ආලෝක සංඥාව ආදී වඩන්න වෙනවා. එහෙම නැත්නම් ඉරියව් වෙනස් කරන්න වෙනවා. පැන් ටිකක් හරි බීලා හිතේ ප්‍රබෝධය ඇති කර ගන්න වෙනවා. ඒ නිදිමත ගතිය ඇති වෙනවා නම් වටපිට හරි බලලා ආලෝක සංඥාව හිතට ඇති කර ගන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ හිතේ භාවනා කරනකොට ආලෝක සංඥාවක් මතුවෙච්ච එකක් තියෙනවා නම් අන්නේ තමන්ගේ හිත ඇතුලේ මතුවෙච්ච ආලෝක සංඥාව අරමුණු කරන්න ඕන. එතකොට නැවතත් අර හිතේ ප්‍රභාස්වර ගතිය හැකුළුණු බව නැති කර ගන්න පුළුවන් වෙනවා.
මෙන්න මේ විදිහට චිත්තානුපස්සනාවේදී හිත දැකගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සංකිත්තං චිත්තං සංකිත්තං චිත්තන්ති පජානා. වික්කිත්තං චිත්තං. ඒ වගේම ඒ තීන මිද්දාදී හැකුළුණු සිත් නොමැතිව ඇති වෙන සිත දැක ගන්න ඕන. ඒ කියන්නේ වික්කිත්තං කියන්නේ උද්දච්චයට ගිහිල්ලා. උද්දච්චයට ගිහිල්ලා. ඒ කියන්නේ හිතේ විසිරුණු බව. දැන් හැකුළුණු බව නෙමෙයි තියෙන්නේ විසිරුණු බව. ඒ කියන්නේ එක අරමුණක පිහිටන්නේ හිත මෙහිට දුවන බව, චංචල බව හිතේ ඇති වෙනවා. අන්නේ විසිරුණු බව දැනගන්න ඕන. වික්කිත්තං චිත්තන්ති වික්කිත්තං චිත්තන්ති පජානාති. ඊගාවට සංකිත්තං චිත්තං. ඔව් සංකිත්තං චිත්තං අපි කතා කළා. ඊගාවට මහග්ගතං චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. මහග්ගතං කියලා කියන්නේ ධ්‍යාන හිතක්. ධ්‍යාන සිතක් ඇති වීම තමයි මහග්ගත හිත කියලා කියන්නේ. එතකොට අපි දැන් ආනාපාන සතිය කායානුපස්සනාව කරන යෝගාවචරයන්ටත් අපි හිතමු මේ දැනීම බලන කෙනෙක් කියලා කය දැනීම බල බල යනවා. එහෙම දැනීම බල බල යන කෙනාටත් මේ තමන්ගේ ඉස්සරහා දැනෙන්න පටන් ගන්නවා යම් දැනීමක් ඒ දැනීමට හිත ඇදගෙන යනවා වගේ. ඒක බලන්නම හිතෙනවා වගේ. දැන් ඒක සමහර කෙනෙකුට තද ගතිය කියන ගතිය. තද ගතිය කියන ලක්ෂණය තමන්ගේ ඉදිරියට ඇවිල්ලා තමන්ගේ මූණ ඉස්සරහා තියනවා වගේ තේරෙනවා. දැන් අපිට ආලෝකය ඇවිල්ලා තමන්ගේ ඉස්සරහා තියෙන්නේ. ආලෝක අරමුණ ඇවිල්ලා ඉස්සරහා තියනවා වගේ මේ තද ගතිය කියන ලක්ෂණය ඒක අර පටවි නිමිත්ත වගේ. ඒ පටවි නිමිත්ත වගේ තද ගතිය කියන ලක්ෂණය තමන්ගේ ඉදිරියට ඇවිල්ලා තමන්ගේ ඉදිරියේ මේක දැනෙනවා. එක්ක නල්ලේ තියනවා වගේ දැනෙනවා, නල්ල හරියේ තියනවා වගේ දැනෙනවා, නැත්නම් තමන්ගේ ඉස්සරහා තියනවා වගේ දැනෙනවා. ඒ වෙලාවට ඒත් එක්ක එක එක දේවල් හිතන්න ගියොත් මෙහෙම එකක්ද කියලා ඒ විදිහට පෙන්නනවා. ඒ වසී භාවය. ඒකේ මේ වසී තත්වයට ඇවිල්ලා. එතකොට අර බලාගෙන යන එක සමහර කෙනෙකුට බලාගෙන යන්න නැතුව අරක බලාගෙන ඉන්න හිතෙනවා. ඒකත් ඇත්තටම සමාධිය කියන්නේ පටවි ලක්ෂණේ ප්‍රකට වුණොත් ආය බලද්දි පටවි ලක්ෂණේ යම් කිසි කෙනෙකුට ප්‍රකට වුණොත් ඒක සමාධියක් විදිහට වැඩිලා ඒක උපචාර නිමිත්තක් විදිහට ධ්‍යානයට පමුණුවන ධ්‍යාන අරමුණක් විදිහට තමන්ගේ ඉස්සරහට එනවා. එතකොට එහෙම ඉස්සරහට ඇවිල්ලා ඒකේ හිත රැඳිලා තියෙන එකෙන් ගලවන්න බෑ වගේ හිත ඒකටම යන්න හදනවා ඒකෙම ඉඳ හදනවා ඒක සැපදහගත බවක් තියෙනවා. එතකොට හිතනවා ඒක බලනවා නම් හොඳයි කියලා. මේ ස්වාමීන් වහන්සේ මේක අත්හැරලා මෙහෙම කය බලන්න කිව්වට මේක ටිකක් සමානට එක්ක ධර්ම ඥානය තියෙනවනේ ඒක හිතන සමාධිය ඇවිල්ලා මට දැන්. මට ඒක බලන්නට වැඩිය හොඳයි මේ ධ්‍යාන මේ කියන්නේ සමාධියක් උපදවාගෙන ධ්‍යානයක් පහළ කර ගන්නවා නම් මේකට වැඩිය හොඳයි කියලා හිතෙනවා. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතලා අරක බලන්න හිතෙනවා. ඒක ටික වෙලා බලනකොට ඒකත් නැති වෙලා ඒකත් විහිරි තිබිලා ඒකත් නැති වෙනවා. ඊට පස්සේ හිතනවා අයියෝ ඒකත් නැහැ දැන් අරකත් නැහැ කියලා ඊට පස්සේ පසුතැවෙන්නත් පුළුවන්. එතකොට ඒ නිසා දැන් විපස්සනා කරනකොට අර වගේ ධ්‍යාන හිතක් ආවත් ඒ කියන්නේ ප්‍රබල දහන හිතක් ඒකේ තියෙනවා ඒකේ අර ලක්ෂණ සියල්ලම තියෙනවා. ඒ කියන්නේ විතර්කයේ තියෙනවා ඒකට හිත යොමු කරන බව විචාරය කියන ඒ අරමුණේම හිත පවත්වන බව තියෙනවා. ප්‍රීතිය තියෙනවා පස්සද්ධිය තියෙනවා සැහැල්ලුකම. ඉතින් ගුරුවරයා කියන දේ අහන්නේ නැති
මේ පඬිත අතිපඬිත කට්ටියට ඔක වරදිනවා. අරකට වඩා මේ කිව්වට මේක හරි සාන්තයි ප්‍රණීතයි කියලා මේක අල්ලන්න පුළුවන්. එහෙම ඇල්ලුවොත් දැන් කරගෙන ආව විපස්සනාවක් නැති වෙනවා, සමතාරමුණක් නැති වෙනවා. සමහර අවස්ථාවල. මොකද දැන් විපස්සනාව වඩද්දිනේ මේ සමතේ ආවේ මතුනේ. විපස්සනාවම වඩද්දී සමතේ ආවේ දැන් විපස්සනාව නවතිනකොට මේ සමතේ නැති වෙනවා. විපස්සනාව නිසානේ මේ සමතේ මතුනේ. එහෙනම් මේ සමතේ නැවත ඇති වෙන්න නම් සමතේ ඇති වෙන්න හරි විපස්සනාව දියුණු වෙන්න හරි විපස්සනාව තමයි කරන්න ඕනේ. විපස්සනා කරන්න කියන්නේ ඒකේ අල්ල ගන්න නැතුව ඒකත් අතහැරලා යන්න පුළුවන් වෙනවා. අන්න එතකොට අර මහග්ගතං කියන සිත පිළිබඳව තියෙන ලෝභය, ඇලීම, ඒක නිත්‍ය බව නැති කර ගන්න පුළුවන් වෙනවා. ඇලීම ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට මහග්ගත වූ ධ්‍යාන හිතක් Tamanට විපස්සනා කරද්දී මතු වුණත් ඒකත් අතහරින්න පුළුවන් වෙන්න ඕන. ඒකේ ඇලුනොත් එයාට ඒක දැකලා ඒකේ ඇලුනොත් ඊට පස්සේ විපස්සනාවත් නැහැ, සමතයත් නැති වෙනවා. ඒ නිසා ඒ චිත්තානුපස්සනාවේදී වේවා කායානුපස්සනාවේදීත් මේ විදිහට වඩනකොට මේ වගේ මහග්ගත එහෙම නැත්නම් ධ්‍යාන ලක්ෂණ තියෙන අරමුණු අපිට සිත් දකින්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒවා දැක ගන්නවා. මේ මහග්ගත හිතක් කියලා දැක ගන්නවා. ඒක උපාදාන කරගන්න යන්නේ නෑ. ඒක තමයි කියන්නේ මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං චිත්තන්ති පජානාති. මහග්ගතං ඒ වගේම දැන් මහග්ගතං චිත්තං කියලා කියන්නේ රූපාවචර සිත් ඒවා. කියන්නේ ධානය හිත් කියන්නේ රූපාවචර. ඒකනේ ධානයෙන් ඉපදුනාම බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්නේ. ඒවා රූපාවචරයි. අමහග්ගතං කියන්නේ කාමාවචරික. කාමාවචර සිත්. අපිට ඒකෙත් ඔය කියන ප්‍රීතිය පස්සද්ධිය තියෙන කාමාවචර සිත් තියෙනවා. දැන් එහෙම නැත්නම් කාමයන් පිළිබඳ ඇලුණු සිත් වෙන්නත් පුළුවන්. කාම ලෝකයේ පවතින කාමයේ ඇසුරු කරගත්ත සිත්. ඒවා ඒ හිතක් කියලා කාමාවචර. එහෙම නැත්නම් අමහග්ගතං චිත්තන්ති පජානාති කියලා එයත් දැක ගන්නවා, දැන ගන්නවා. මේ හැමතැනම කරන්නේ දකින්න බව. ඒක තමන්ගේ කරගන්නේ ඒක පාලනය කරන්න යන්නේ දැන ගන්නවා, දැක ගන්නවා. චිත්තානුපස්සනාවෙත් ඒ ලක්ෂණෙම තියෙනවා, කායානුපස්සනාවෙත් එහෙමයි. වේදනානුපස්සනාවෙත් එහෙමයි, ධම්මානුපස්සනාවෙත් එහෙමයි. කිසිම දෙයක් කරන්න යන්නෙත් නෑ. දකින්න කෙනෙක් වෙනවා. දකින්න කෙනෙක් වෙන්න ඕන. ඒක තමයි මේ හැම ඒ ප්‍රඥාව වඩන එකේ ස්වභාවය. කරන කෙනෙක් වෙන්නේ දකින්න කෙනෙක් වෙනවා. දකින්න දැන ගන්නවා. ඊගාවට සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති. කාමාවචර වේවා රූපාවචර වේවා උතුම් අදහසක් මුල් කරගත්ත එවැනි සිත් ඇති වෙනවා. එතකොට එවැනි අදහස් එවැනි සිතක් පහළ වුණා නම් අන්න ඒ විදිහේ සිතක් ඇති වුණා කියලා දැන ගන්නවා, දැක ගන්නවා. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. එතන සමාහිතං කියලා කියන්නේ සමාහිත චිත්තය කියලා කියනකොටත් එතන ධාන හිතක් සමාහිත සිතක් හැටියට ගන්නවා. ඒ වගේම
එතන ධානයේට මෙහා පැත්තේ සමාධිගත හිතක් වෙන්නත් පුළුවන්. ධානි හිතක් නෙවෙයි නමුත් ඒකේ සමාධි බවක් තියෙනවා. උපචාර සමාධිය කියලා අපි කතා කරන ඒ සමාධිගත සිතක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහේ සමාධිමත් හිතක් Tamanට ඇති වුණාම සමාධිමත් හිතක් ඇති වුණ බව දැනගන්නවා. සමාධි නොවුණු හිතක් නම් මේක සමාධි නොවුණු හිතක් කියලා දැනගන්නවා. ඊගාවට විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තංති පජානාති. විමුක්තං කියලා ගත්තහම අපේ හිත කෙලෙසයන්ගෙන් විමුක්ත වෙන අවස්ථා තුනක් තියෙනවා. ඒ කෙලෙසයන්ගෙන් විමුක්ත වෙන අවස්ථා තුන තමයි තදංග විස්කම්බන සමුච්ඡේද කියන එක. එතකොට මෙතන වැටෙන්නේ තදංග විස්කම්බන කියන විමුක්ත හිත. මොකද නෑ තුනම වැටෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද කියන ප්‍රහාණ තුනම විමුක්තං කියනකොට. එතකොට අපේ කර්මස්ථානයක් මෙනෙහි කරනකොට දැන් ආනාපාන සති කර්මස්ථානයේ වඩනකොට පවා ඒ ආනාපාන සතියත් එක්ක අපේ හිත පවත්වනකොට අපේ හිත කෙලෙසයන්ගෙන් ඒ වෙලාවට නිදහස් වෙනවා. ඒ චිත්තක්ෂණේ ඒ චිත්තක්ෂණේ උපදින ක්ලේශයන්ගෙන් අපේ හිත අත් මිදෙනවා. කෙලෙස් දැන් ආනාපාන සතිය වඩනකොට ඒ ආනාපාන සතිය අරමුණු කරගත්ත සිත අරමුණු කරගන්න වාරයක් පාසා ඒ අවස්ථාවේ අපේ හිතේ උපදින කෙලෙසයන්ගෙන් අපේ හිත දුරු වෙනවා. ඒක හරියට පාසි තියෙන වතුරකට බාල්දියක් දානවා වගේ. බාල්දිය දානකොට ඒ බාල්දිය වැදිලා පාසි ටික ඈත් වෙනවා. ඒ වෙලාව හිත පිරිසිදුයි. අයත් හැබැයි ලං වෙලා අර්ග මේ කෙලෙස් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ අපි කුසලාරම්මණයක් මෙනෙහි කරන වාරයක් ගානේ අපේ හිතේ කෙලෙස් ප්‍රහාණයක් වෙනවා. ඒක දානයක් දෙනකොටත් වෙනවා, සීලයක් රකින්නකොටත් වෙනවා ඒක. ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඊගාවට ඒ හිතම නැවත වැඩිමෙන් ධ්‍යාන මට්ටමකට ඇවිල්ලා අපේ හිතේ කෙලෙස් ප්‍රහාණයක් වෙනවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. එතකොට එවැනි ධ්‍යාන මට්ටමකට යම්කිසි කෙනෙක්ගේ විපස්සනා වශයෙන් වඩන අරමුණ ධ්‍යාන මට්ටමකින් විපස්සනාව ධ්‍යාන හිතකින් පහළ වෙනවා. එහෙම ධ්‍යාන හිතකින් පහළ වෙන විපස්සනාවකදී අපි ඒක සමහරලාට පඨම ධ්‍යාන වෙන්න පුළුවන්, ဒုတိ ය ධ්‍යාන වෙන්න පුළුවන්, තෘතිය ධ්‍යාන වෙන්නත් පුළුවන්. ඒ කෙසේ කොමුණ ධ්‍යාන හිතක් හෝ උපදලා විපස්සනාවක් වඩනකොට ඒ විපස්සනාවේදී ධ්‍යාන හිතකින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අවබෝධයක් එනවා. අන්න ඒ වෙලාවේ තමයි සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ. විපස්සනා අරමුණක් ධ්‍යාන හිතකින් අරමුණු කරනවා. ධ්‍යානයක් ලැබිලා නෙවෙයි. ධ්‍යානයක් ලැබිලත් පුළුවන්, නොලබත් පුළුවන්. ඒ කියන්නේ මාර්ගඵල හිතක් අරමුණු වෙන්නේ අනිවාර්යෙන් ධ්‍යාන හිතක කියලා තමයි කියන්නේ. ඒ නිසා විපස්සනා අරමුණේ ධ්‍යාන හිතකින් විපස්සනා අරමුණක් අරමුණු කරනකොට අන්න එතනදී ඒ අවස්ථාවේදී සමුච්ඡේද ප්‍රහාණය වෙන්න පුළුවන්. ඒ සමුච්ඡේද ප්‍රහාණය වෙනකොට මුල් අවස්ථාවේ වෙන්නේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය වෙලා සමුච්ඡේද ප්‍රහාණය වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට කෙලෙස් තමන්ගේ හිතේ සංසිඳන බව ඒක විස්කම්බන වශයෙන් වෙන්න පුළුවන්, තදංග වශයෙන් වෙන්න පුළුවන්, සමුච්ඡේද වශයෙන් වෙන්නත් පුළුවන්.
ඒ විදිහට තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණා කියලා. එහෙම නැත්නම් මිදෙනවා කියලා ඒ විමුක්ත හිත දකින්න. අන්න එසේ විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං තිපජානාති කියලා ඒ විමුක්ත හිත අරමුණු කරගන්න. මෙන්න මේ දැනගන්නවා. මෙන්න මේ විදිහට අවිමුත්තං වා චිත්තං එසේ කෙලෙසුන්ගෙන් නොමිදුණු හිත ඒ වගේ කෙලෙසයන්ගෙන් නොමිදුණු අවස්ථාවක නොමිදුණු බව දැනගන්න. මෙන්න මේ විදිහට චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. ඒ වගේම ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒ කියන්නේ තමා පිළිබඳ මේ විදිහට සිත අනුව දැන් තමන්ගේ හිත මෙන්න මේ විදිහයි කියලා තමන්ගේ තමා පිළිබඳව මේ දැනගන්නවා. ඊගාවට ඒ හිත දියුණු කරගත්ත කෙනාට අනිත් අයගේ හිතත් මෙන්න මේ වගේ කියලා තමාගේ හිත අනුව තමාගේ හිතේ ස්වභාවය අනුව තමාගේ හිතේ මෙන්න මේ වගේ අනිත්‍ය ස්වභාවයක් හෝ දුක්ඛ ස්වභාවයක් හෝ වෙනස් වෙන ස්වභාවයක් අරමුණු කරගෙන දැනගෙන අනිත් අයගේ හිතත් ඒ වගේ කියලා දැනගන්න. ඇත්තටම භාවනා යෝගියට භාවනාව දියුණු කරගෙන යනකොට ඒ භාවනා යෝගී අවස්ථාවේදී අනුන්ගේ හිත තේරෙන බවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී. හොඳට භාවනාව වැඩෙනකොට අනුන්ගේ හිත තේරෙන බවක් ඇති වෙනවා අනුමාන වශයෙන්. මෙන්න මේ වගේ හිතක් තමයි කියලා. අන්න ඒ විදිහේ තමන්ගේ හිත වගේමයි මේ ඇත්තන්ගේ හිතත් කියලා අනුමාන වශයෙන් දකිනවා. මේ අනුමාන වශයෙන් දැකීම තමයි අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා කියන්නේ. ඊගාවට අජ්ජත්තං වා ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති තමන්ගේ හිත පිළිබඳ මේ විදිහට දකිනවා. ඊගාවට බහිද්ධා වා එයාගෙත් එහෙම තමයි හිත කියලා දකිනවා. ඊගාවට අජ්ජත්ත බහිද්ධා වා ඒ තමන්ගේ හිතත් අනුන්ගේ හිතත් මේ දෙකම දකිනවා එයා. ඉස්සෙල්ලා තමන්ගේ හිත දකිනවා මේ වගේ යාගේ හිතත් ඒ වගේ කියලා දකිනවා. ඒ දෙකම ඊට පස්සේ යාට දකින්න පුළුවන් වෙනවා. ඒකේ වසීභාවයක් විදිහට, දියුණුවක් විදිහට. මෙන්න මේ විදිහට තමා පිළිබඳත් අනුන් පිළිබඳත් සංසන්දනාත්මක වශයෙන් හිතේ දියුණුව හිතේ ස්වභාවය දකිමින් යා චිත්තානුපස්සනාව සිද්ධ කරනවා. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේ සිතේ ඇතිව නැතිව යන ස්වභාවය හිතේ ඇතිව නැතිව යන ස්වභාවය දකිනවා. ඒ හිත හට ගන්න හැටි දකිනවා. ඒ හිත නැති වෙලා හැටි දකිනවා. සමුදය වය. ඒ විදිහට චිත්තානුපස්සනාව කරනවා. ඒ වගේම අත්ති චිත්තන්තිවා 50 සතිපට්ඨිතා හෝති. මෙන්න මේ වගේ හිත කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ අනිත්‍ය වූ අනාත්ම වූ දුක්ඛ වූ ආදී වශයෙන් මේ හිතේ තියෙන සැබෑ ස්වභාවය අරමුණු කරගෙන මෙන්න මෙහෙම හිතක් තමා මට තියෙන්නේ කියලා යාට 100ක් පිහිටනවා. අත්ති චිත්තන්තිවා 50 සති පච්චුපට්ඨිතා හොති.
යාවදේව ඥානමත්තාය. එතකොට මේක මුලින් හටගන්නේ ඥාන මාත්‍ර වූ 100ක් පහළ වෙනවා. මේ වගේ අනිත්‍ය එකක්, මේ වගේ දුක්ඛ වූ එකක්, මේ වගේ අනාත්ම වූ එකක් කියලා මේ සිත පිළිබඳ එයාට නුවණක් ලැබෙනවා. ඥානමත්තාය. පතිස්සති මත්තාය. ඊට පස්සේ ඒක වඩන්න ප්‍රතිස්ථාපන වෙනවා. ඇත්ත කියන තැනට එනවා ඒක. දැන් ඉස්සෙල්ලා එහෙම එකක් කියලා දැනෙනවා. හැබැයි ආයෙත් මුලාව තියෙනවා. හැබැයි ඒ වගේ මේක තේරෙනවා. නමුත් ඒකට අහු වෙනවා. එහෙමම තිබිලා තමයි අන්තිමේට මේක මාර්ගඵල වලින් තමයි ප්‍රතිස්ථාපනය වෙන්නේ. ප්‍රතිස්ථාපනයටපත් වෙනවා. අත්ති චිත්තං තිවාපන සතිපච්චපට්ඨිතවති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඊළඟට එන එක තමයි එහෙම ප්‍රතිස්ථාපයේ යම් යම් මට්ටමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මට්ටමින් ආවට පස්සේ නච කිංචි ලෝකේ උපාදීයති. අරියත් මාර්ගයෙන් තමයි මේ ලෝකයේ කිසිම තැනක උපාදාන බවක් ඇති කරගන්න දෙයක් නැහැ කියන තැනට එන්නේ. එතකන් අර කියන එක මේක හොඳයි මෙහෙමයි කියලා හිතන ආයෙත් ඒ වුණ රාගය එනවා මොහ එනවා ඇවිල්ලා ආයෙත් මේව වෙනවා. හැබැයි මේක තේරුම් අරගන්න මේක නරක තමයි කියලා ඥාන මාත්‍රයක් තියෙනවා. නමුත් ඒකට අහු වෙනවා. නමුත් අරියත්වයටපත් වුණාට පස්සේ නච කිංචි ලෝකේ උපාදීයති. ඥානමත්තාය ප්‍රතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති. එහෙම ප්‍රතිස්ථාපනයට ගියාට පස්සේ අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිත කියලා කියන්නේ නිස්ෘත වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිස්ෘත වෙන්නේ නැහැ කියන්නේ මිශ්‍ර වෙන්නේ නැහැ. කලවම් වෙන්නේ නැහැ. මේ කෙලෙසයත් එක්ක කොහෙවත් ඇලෙන්න ගැටෙන්නේ නැහැ. හරියට නිලුම්පතක තියෙන නිලුම්පතේ තියෙන වතුර බිඳුව වගේ. ඒක න ලිප්පති න සන්තහති. ඒ කියන්නේ පිහිටන්නේ නැහැ. ඒක මෙහෙම කරාම මෙහෙම හෙල්ලෙනවා. කොහෙවත් ඇලිලා නැහැ. ඒ වගේ අනිශ්චිත වෙනවා. නිශ්චිත බවක් නැතුව මේ ලෝකයේ කිසිම තැනක ආශ්‍රයක් නැහැ. නිශ්‍රයක් නැහැ. අනිශ්චිතව ඒක වාසය කරනවා. ඒ තැනත්ත වාසය කරනවා. අනිශ්චිතෝච විහෙරති. අන්තිමට තමයි ඒකෙම කියන තවත් විශේෂණයක් තමයි නචකින්චි ලෝකේ උපාදීයති කියන්නේ. උපාදාන රහිතව වාසය කරනවා. ඒ නිශ්චිත බවෙන් යුතුව එයා උපාදාන රහිතව වාසය කරනවා. එයා ස්වභාවයේ දකින්න කෙනෙක් වෙනවා මිසක් මම මගේ කියලා අල්ලන කෙනෙක් වෙන්නේ නැහැ. ස්වභාවයේ දකින්න කෙනෙක් පමණයි වෙන්නේ. නමුත් එයාගේ සාංශාරික පුරුදු වශයෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් රාගීව එයා කතා කරනවා, රාගී හැඟීමෙන් කතා කරනවා, ද්වේෂ හැඟීමෙන් කතා කරනවා කියලා සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දැන් රාගය වඩපු කෙනෙකුට ඒ වගේ අර වාසනා ගුණ තියෙන්න පුළුවන්. වාසනා ගුණ තියෙන්න පුළුවන්. දැන් පිළින්ද වච්ච මහරහතන් වහන්සේට ඒ ද්වේෂ වාසනාව තිබුණා. ද්වේෂයේ සමාන වාසනා ගුණයක් තිබුණ රහත් වෙලා. හැබැයි වසනයක් කියලා කතා කරනවා. ඉතින් මිනිස්සුන්ට තරහ යනවා. නමුත් උන්වහන්සේ කිව්වේ කවදාවත් තරහක් නැහැ. උන්වහන්සේ කිව්වේ තරහක් නැහැ. යන්නේ මේ වගේ වාසනා ගුණ තියෙන්න පුළුවන්. නමුත් වාසනා ගුණ තිබුණාට උන්වහන්සේලා කවදාවත් මේ නිස්ෘත වෙන්නේ අනිස්ෘතව මේ ලෝකේ නචකින්චි ලෝක උපාදීයති කියන විදිහට නොඇලී වාසය කරනවා. මෙන්න මේ ඒවං කෝ භික්කවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඔන්න ඔය ආකාරයට රාත් මාර්ගය දක්වාම මේ චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා කියන එක තමයි මේ චිත්තානුපස්සනා දේශනාවේ අදහස. ඉතින් ඒ විදිහට මේ ඇත්තන්ටත් මේ චිත්තානුපස්සනාව නිර්වාණය දක්වාම පිරිසිදුව වඩා ගන්නට මේ ධර්ම දේශනාමේ කුසලය ධර්ම ශක්තියක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු මම් පරංති. හොඳයි සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයේ ධර්ම අවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි එහෙනම් අපි හොඳයි වැඳ ගන්න අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායු සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු